හරි දරුවනේ එහෙනම් අපි මේ අන්තිමට ගිය නතර කරපු තැනින් පටන් ගමු. ගිය සතියේ අපි නතර කරේ ගිය සෙනසුරාදා මම වගුවක් දීලා ඒකේ ER සටහන දින්න කියලා තිබ්බා ඔයගලන්ට. අපි ඒකෙන් එක ප්‍රශ්නයක් කරමු. ඊට පස්සේ ඉස්සරහට යමු. ඊට පස්සේ මම වගුවක් දෙන්නේ නැහැ. වාක්‍ය ඛණ්ඩයක් දීලා ඒකෙන් අපි තෝරගන්න ඕන කොහොමද හදාගන්නේ කියලා. මොකද විභාගෙදී ඔන්න ඔය වගේ තමයි දෙන්නේ. විභාගෙදී දැන් ඕගලන්ට වගුවකට වඩා සම්බන්ධක පටිපාටි කියලා තියෙනවා. අන්න ඒ වලින් තමයි දෙන්නේ. ඒකයි ඊට පස්සේ රචනාවක් වගේ දීලා තිනවා. අන්න ඒකෙන් හරි එක තෝරගන්න ඕන. ඉතින් මේ මම විභාග ප්‍රශ්නත් කරන්න. අපි ඒවට පොඩ්ඩක් හිමින් හිමින් පුරුදු වෙමු. ඉතින් එහෙනම් වගුවක් සමග යන අවසාන ප්‍රශ්නය බලමු. මම ඔයගලන්ට වගුව දෙන්න. ඒක බලාගෙන ER සටහන දින්නයි තියෙන්නේ. දැන් වෙලා යන හින්දා මම ටයිප් කරන ගමන්ම ඔයගලන්ටත් පුළුවන් වගුව හදන්න ඕනේ. තව එකක් තියෙනවා. මාත් එක මැදගන්ටක් ගාලා
හරි මෙන්න තියෙනවා වගෝ මේක අඳින්න ඊට පස්සේ මේකට ER සටහනක් ඉක්මන නිර්මාණය කරන්න බලන්න. මට විනාඩියක් දෙන්න. පැහැදිලි නේද? රයිට් ටක් ගාලා මේක ලියාගත්තා ඊට පස්සේ ER සටහන ඇඳා. කරගන්න පුළුවන් අපි ගිය සතියේ මේ සෙනසුරාදා මේ කරපු ගණන් ටක් ගාලා කරන්න බලන්න කරපු ප්‍රශ්නයක් ඉක්මනට කරන්න. හරි කට්ටිය ළමයි කිහිප දෙනෙක් හරියට කරලා දිනවා වැඩේ. මේක බලා ගන්නකො හැමෝම. මුකුත් වැඩක් කරන්න එපා මට උත්තර එවන්නත් එපා. හරි පළවෙනි එක දැන් මේ වගුවේ නම තියෙන්නේ සේවක තොරතුරු කියලා. නමුත් මම ඔයගලන්ට කිව්වා සේවක තොරතුරු නෙමෙයි සේවක තොරතුර නෙමෙයි ඒවා මොකුත් නෙමෙයි සේවකයා කියලා නිකන් නම දාන්නයි තියෙන්නේ. සේවකයා එච්චරයි වෙන මොකුත් නැහැ. මේකේ තියෙන්නේ සේවකයෝ පිළිබඳ විස්තරනේ. ඉතින් අපි සේවකයා කියලා නම දැම්මා. ඔච්චරයි. එතකොට මේක තමයි වගුව. වගුවක් හැමතිස්සෙම තියෙන ඍජු කෝණාශ්‍රයක්. නොය ආකාරය. ඊළඟට සේවක අංකය තියෙනවා. ඊළඟට තියෙනවා නම. ඊළඟ නිවසේ අංකය පාරේ නම නගරය ඔක්කොම මොනා ගැනද තියෙන්නේ ලිපිනය ගැන තියෙන්නේ නේද? ලිපිනය ගැන විස්තර කරලා තියෙනවනේ තියෙන්නේ. හරි. ලිපිනය ගැන විස්තර කරලා තියෙන්නේ බලමු. අපිට ඊට පස්සේ දෙන්න පුළුවන් නිවසේ අංකය පාරේ නම නගරය. පාරේ නම ඊළඟට එනවා නගරය අවසානයේට. දැන් පටලැවෙන ඉඳ මම පොඩ්ඩක් මේ ටික සම්බන්ධ කරගන්නම්. ලිපිනය තමයි බෙදෙන්නේ. මෙන්න මේ ආකාරයට.
ඊළඟට විද්‍යුත් තැපැල් ලිපිනේ කියලා තියෙනවා. නමුත් බලන්න විද්‍යුත් තැපැල් එකෙකුට විද්‍යුත් තැපැල් ලිපිට දෙකක් තියෙනවා නේද? එතකොට මේක අගයන් රාශිය සහිත ගුණාංගයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් රවුන්ඩ් දෙකක් තියෙන්න ඕන. ඔන්න ඔය ආකාරයේ රවුන්ඩ් දෙකකින් එක තියෙන්න ඕන. ඊළඟට තියෙනවා දුරකථන අංකය. දුරකථන අංකයත් ඔය වගේම රවුන්ඩ් දෙකකින් තියෙන්න ඕන. ඔන්න ඔය විදිහට යන්නේ. ඊළඟට තියෙනවා උපන් දිනයේ වයස. ඔය දෙක තමයි තියෙන්නේ දරුවනේ. ටියුට් එක අරගෙන බලන්න. ටියුට් එකේ ඔක පැහැදිලිව විස්තර කරලා තියෙනවා. අපේ තියෙනවා ගණනය කර ලබාගත හැකි ගුණාංග. එහෙම නැත්නම් උත්පාදක ගුණාංගයක් කියලා. උත්පාදක ගුණාංගයක් කියලා කියන්නේ ඒක ටියුට් එකේ විස්තර කරලා තියෙනවා පුතේ අර සංකේතවල. උත්පාදක ගුණාංගයක් කියලා කියන්නේ මොකක් හරි තව ක්ෂේත්‍රයක් එහෙම නැත්නම් තව දත්තයක් උපයෝගී කරගනිමින් ගණනය කරලා ලබාගත හැකි ගුණාංගයක් තමයි උත්පාදක ගුණාංගයක් කියලා කියන්නේ. දැන් බලන්න මෙතනදී මෙන්න මේ වයස උපන් දිනය තිබ්බොත්නේ අපිට වයස ගණනය කරලා මේ ගන්න පුළුවන්. උපන් දිනය තිබ්බොත් තමයි වයස ගණනය කරන්න පුළුවන්. දැන් දරුවනේ මෙන්න මේ විදිහේ තිබ්බොත් වයස විතරක් තිබ්බොත් අපිට හරියටම නිසැකේම උපන් දිනය ගණනය කරන්න බෑනේ. උපන් වර්ෂය පමණයි ගණනය කරන්න පුළුවන්. නමුත් උපන් දිනය තිබ්බොත් හරියටම වයස අපිට ගණනය කරලා ලබා ගන්න පුළුවන්. එම නිසා වයස කියන්නේ අපි ඒක හඳුන්වනවා උත්පාදක ගුණාංගයක් කියලා. උත්පාදක ගුණාංගයක්. උත්පාදක ගුණාංගයක් කියන්නේ තවත් ක්ෂේත්‍රයක තවත් මේ වගේ මෙන්න මේ තීරුවක පවතින දත්ත උපයෝගී කරගනිමින් අපිට ගණනය කරලා ලබාගත හැකි ගුණාංගයක් අපි හඳුන්වනවා මොකක් කියලාද? උත්පාදක ගුණාංගයක් කියලා. එහෙම නැත්නම් අපි ඒක කියනවා derived attribute එකක් කියලා. දැන් ওই ටියුට් එකේ ඔක මම දාලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමයට. එතකොට උත්පාදක ගුණාංගයක් කියන එක සටහන් කරන්න උපන් දිනය තිබ්බොත් අපිට වයස ලබා ගන්න පුළුවන් හින්දා උපන් දිනේ තිබ්බොත් අපිට වයස උත්පාදනය කරන්න එහෙම නැත්නම් ලබා ගන්න පුළුවන්. ඒකින්ද උත්පාදක ගුණාංගයක් හැමතිස්සෙම දරුනේ කඩිරි වලින් එන්න ඕන. උත්පාදක ගුණාංගයක් එන්න ඕන කඩිරි වලින්. දැන් මේක ගොඩක් ළමයි කරලා තියෙනවා බොහොම සතුටුයි වැඩේ. ඒ කියන්නේ ටියුට් එක බලලා ලෑස්ති වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔය විදිහේ තියෙන උත්පාදක ගුණාංගය. දැන් උපන් දිනේ තියෙන හින්දා වයස ගණනය කරන්න පුළුවන් හින්දා පුතේ මේක උපන් දිනෙන් උත්පාදනය කරනවායි කියලා මේ විදිහට සටහන් කරන්න ඕන. දැන් හැබැයි ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උතර තමයි තියෙන එකම ප්‍රශ්නේ දරුනේ හොඳේ. මොකක් හරි හේතුවකට දැන් මේ විදිහට තමයි අපිට කැම්පස් එකේදී කියලා දුන්නේ. මම ඒකයි ওই විදිහට ඔක ටියුට් එකේ දාලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකක් හරි හේතුවකට ලංකාවේ සිලබස් එකේ ඕක කියන්නේ ඕක මෙහෙම දැම්මොත් වැරදි දානවා. ගුරුවරු වාර විභාගවල මේ විශේෂයෙන්ම පාසල් ගුරුවරු ඕක වැරදි දානවා. ඒ ලෙවල් වලට ගියාම මාකින් ස්කීම් එක වෙනම දෙයක්. එතකොට මාකින් ස්කීම් එක බලාගෙන ඕක එන්නේ. මාකින් ස්කීම් එකේ ඕක ওই විදි දෙකටම තියෙනවා. එතකොට ඒ ලෙවල් වලට යනකොට ප්‍රශ්නයක් නැහැ. නමුත් වාර විභාගවල ගුරුවරු මෙහෙම දැම්මොත් වැරදි දායි. ඒකින්ද දැනට පොඩ්ඩක් පුරුදු වෙන්න මේක මෙතනට සම්බන්ධ කරන්න. එතකොට කාටවත් මුත් ප්‍රශ්නයක් නැහැ. අපි නිකන් ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ බොරුවට. නමුත් මතක තියාගන්න මම ඕක ටියුට් එකෙන් අයින් කරලා නැත්තේ හේතුව
උපන්දිනේ තියෙන හින්දා තමයි වයස ගණනය කරලා ගන්න පුළුවන්. ඉතින් ඒක මෙතනට සම්බන්ධ කරලා තේරුම් නැහැ. It's not logical. ඒක තර්කානුකූල නෑ. උපන්දිනේ තිබ්බොත් තමයි වයස ගණනය කරලා ගන්න පුළුවන්. ඉතින් ඒක මෙතනට දාලා තියෙන්නේ ඒකයි. මොකද සේවකයාගේ නෙමෙයිනේ වයස ගණනය කරන්නේ. සේවකයාගේ මූණ බලාගෙන අපිට වයස ගණනය කරන්න බෑනේ. උපන්දිනේ සේවකයාගේ උපන්දිනයෙන් තමයි අපිට වයස ගණනය කරලා ගන්න පුළුවන්. ඒකින්ද මේක මෙතනට සම්බන්ධ වෙන්න ඕන. නමුත් හේතුව මොකද්ද දන්නේ නැහැ. ඉතින් ඉස්කෝලවල මේක මේ විදිහට යන්නේ. ඉතින් ඕක ඕගොල්ලොත් ওই විදිහට පුරුදු වෙන්න කරන්න දෙයක් නැහැ. ප්‍රශ්න ඇති නොවෙන්න. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. හැබැයි මතක තියාගන්න මෙන්න මේ කාරණාව මතක තියාගන්න. දැන් මම ඕක ඊළඟට උදාහරණෙදි දෙන්නම්. උපන්දිනේ නැති වුණොත් අපිට මූණ බලාගෙන වයස ගණනය කරන්න බෑ නේද? දැන් මගේ මූණ බැලුවොත් මේ කියන්න පුළුවන් ඉතින් නිකන් අර A level ඉවර වෙච්චලා කොල්ලෙක් වගේ පේන්නේ මූණ නේ වයස. A level ඉවර වුණ ගමන් වගේ. නමුත් මගේ ඇත්ත වයස ඒක නෙමෙයි. අන්න ඒ වගේ තියෙන අපිට මූණ බලාගෙන වයස ගණනය කරන්න බෑනේ. ඉතින් උපන්දිනේ නැතුව වයස විතරක් තිබ්බොත් පුතේ උපන්දිනේ නැති වුණොත් අපිට ඒ කියන්නේ වයස ගණනය කරන්න බෑ. නිශ්චිතවම වයස ගණනය කරන්න බෑ. එතකොට පුතේ වයස උත්පාදක ගුණාංගයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ගුණාංගයක්. එතකොට ඔයගොල්ලෝ කඩිරි දැම්මොත් වැරදි. ඒක එතකොට සාමාන්‍ය ගුණාංගයක් බවට පත් වෙනවා. කඩිරි වලින් තිබ්බොත් වැරදි. ඒක මේ විදිහට solid line එකක් තියෙනවා. මම හිතන්නේ වැඩේ පැහැදිලි නේද? උපන්දිනේ තිබ්බොත් ප්‍රශ්න නැහැ. උපන්දිනෙන් අපිට වයස ගණනය කරලා ලබා ගන්න පුළුවන් ගානට තිතට. එතකොට වයස කියන්නේ උත්පාදක ගුණාංගය. මම හිතනවා වැඩේ පැහැදිලි ඇති කියලා. මතක තියාගන්න මේක මේ විදිහට දාලා තියෙන්නේ ලංකාවේ සිලබස් එකේ කේස් එකක්. ඒ ලංකාවේ උගන්වන කේස් ඒ විදිහ නැත්තම් සාමාන්‍යයෙන් යන්නේ අනික් මේ ආකාරයට මොකද අපිට මෙන්න මේ ආකාරයෙන් කියලා දුන්නේ කැම්පස් එකේ ওই විදිහට එන්න ඕනයි කියලා. මොකද වයසෙන් ඔක යන්නේ ඔක ওই විදිහ තමයි එන්න ඕන. නමුත් ගැටලු තියෙනවා කරන්න යන්නේ. ඒ ඔයගොල්ලෝවත් දැනගෙන ඉන්න ඕනේ. ඒකයි මම සිලබස් මේ මගේ ටියුට් එකකින් කෙලින්ම කොහොම දාන්න නැතුව ඔක මම තේරුම් කරලා දෙන්නේ ළමයිට. මම හිතනවා ඔය ගැටලුවක් නැති ඇති කියලා. එහෙනම් පුතේ අපි මේක හදාගමු. ඊට පස්සේ ඊළඟ කොටසට යමු. මොනවා හරි ගැටලුවක් එහෙම තියෙනවා නම් අහන්න මගේ. දැන් ඔයගලන් තේරෙනවා ඇති ER සටහන එන්න විශාල වෙනවා. ඉතින් දැම්ම ගැටලුවක් තියෙනවා නම් අහන්න හොඳයි. මොකද ඔක්කොම ළමයි මට උත්තර එව්වේ නැහැ. මොනවාම හරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් කියන්න. සර් මේ දෙකෙන් හරි එක මොකක්ද කියලා අහලා දෙනවා ප්‍රශ්නයක්. බලමු මේ දෙක මොකක්ද කියලා දැන්. ඕකේ ඉලිප්සයක් විදියට තිබ්බනම් හරි දරු. අයි එහෙම ප්‍රශ්නයක් අහන්න මොකක්ද හේතුව? ගොඩක්ම එකට වඩා දෙක වගේ එකක් සුදුසුයි මං හිතා. ඒ වගේ ප්‍රශ්නයක් අහන්න මොකක්ද හේතුව? හරි මේක හදාගන්න ඉවර නම් කියන්න අපි එහෙනම් ඊළඟ කොටසට යමු. මෙතන නිකන් කාටවත් ප්‍රශ්නයක් නැද්ද?
හරි මෙතන නිකන් කාටවත් ප්‍රශ්නයක් නැහැ නේද පුතේ? මේක ලියා මට කියන්න බලන්න මේක ලියාගෙන ඉවරයිද? දැන් ප්‍රාථමික අතුරු සම්බන්ධව ඔයගලන්ගේ ඩියුට් එකේ තියෙනවා ප්‍රයිමරි කී. නමුත් ටියුට් එකට අමතරව මම මේ මගේ උදාහරණයක් අරගෙන ඔයගලන්ට ඒක වෙනම කියන්නම්. දැන් උදාහරණයක් අරගෙන මම ඒක කියන්නම් බලමු. බොහොම සරල උදාහරණයක්. right. දැන් උදාහරණයක් මේ විදිහට දැන් හිතන්න මේ තියෙන්නේ දැන් ඔයගොල්ලෝ ජොබ් එකකට යනවා. ජොබ් එකකට ගිහිල්ලා ඉන්න දැන් ලොක්කා දැන් ඔයගොල්ලෝ IT ඒ ලෙවල් වලට IT කරලා තිනවා හොඳ රිසල්ට් එකක් අරගෙන තිනවා. ඒක හින්දා ඕගලන්ව මේ ඕගලන්ට දීලා තිනවා මේ වගුව මේන්ටේන් කරන්න. එහෙම නැත්නම් මේ වගුව නඩත්තු කරන්න දීලා තියෙනවා. දැන් ටික කාලයක් යනකොට දැන් ලොක්කා ඇවිල්ලා කියනවා සමන්ගේ පඩිය රුපියල් 10000කින් වැඩි කරන්න කියලා. දැන් මට කියන්න බලන්න මොන සමනගේද වැඩි කරන්න ඕන පඩිය. හරි. දැන් හිතන්නකෝ මම තමයි මැනේජර්. මම ඕගලන්ට කියනවා සමනගේ පඩිය රුපියල් 10000කින් වැඩි කරන්න කියලා. ඕගොල්ලෝ මොකද කරන්නේ මේ වගේ අවස්ථාවක? මොකද කරන්නේ කෝ? විසඳුමක් දෙන්න දැන් මෘදුකාංග ඉංජිනේරුවෝ වශයෙන් අපි ප්‍රශ්න වලට විසඳුම් හොයන එක තමයි අපේ රාජකාරිය. ඉතින් දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා කොහොමද විසඳුමක් හොයන්නේ? මොන සමන්ගේද පඩිය වැඩි කරන්නේ? කො කාගේවත් උත්තරයක් නැද්ද? කාගේවත් නැද්ද? තිරස් මොකද හිතන්නේ? අශේන්, චරිතා, දෙව්මි, මීනාදි, තරුෂි, උදාරි මොකද හිතන්නේ? කාගේ පඩියද වැඩි කරන්න ඕන? නිදිද කට්ටිය උදේ පාන්දර පන්ති දාපු හින්දා. හ්ම්
කාගෙන්වත් උත්තරයක් නැහැ. දැන් උත්තරයක් නැති ඉන්න මට හිතා ගන්න බෑනේ මොකද වෙන්නේ කියන එකනේ. හරි? කාගේද වැඩි කරන්න ඕනයි කියලා හිතා ගන්න බෑනේ අපිට. අන්න ඒකම තමයි දරුවනේ මෙතරත් වෙලා තියෙන්නේ. දැන් සමන්ලා දෙන්නෙක් ඉන්නවා. දැන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් සමන්ගේ පඩි වැඩි කරන්න කියලා අපිට මෙතනදී හිතා ගන්න බෑ කාගේද පඩි වැඩි කරන්න ඕන. අපිට මෙතන දේවල් ටිකක් දෙක මේ කිහිපයක් ගන්න පුළුවන්. එක්කෝ හිතන්න පුළුවන් අපිට උපකල්පනය කරන්න පුළුවන් මෙයාලා කිව්වේ මෙන්න මුගේ පඩි අඩු හින්දා මුගේ පඩිය වැඩි කරන්න කියලා. එක්ක මුගේ පඩි වැඩි හින්දා මුගේ පඩි වැඩි කරන්න. එක්ක ඔය දෙන්නගෙන් පඩි වැඩි කරලා ගෙදර යන්න. ඔය දෙකෙන් එක ඔය තුنين එක තමයි අපිට කරන්න වෙන්නේ. හරි? ඉතින් දරුවනේ මේ වගේ අවස්ථාවකදී අපිට හිතා ගන්න බෑ කාගේද පඩිය වැඩි කරන්න ඕන. ඇයි සමන්ලා දෙන්නේ. දැන් මේ දෙන්නෙක් කියලා අපි දන්නවනේ. මේ දෙන්නෙක්. හරි? එතකොට අපිට හිතා ගන්න බෑ කාගේද පඩි වැඩි කරන්න ඕනයි කියලා. ඔය වගේ අවස්ථාවක අපිට තව අලුත් දැන් මේක නම් ඔයගොල්ලෝ දැකලා ඇති මං දීලා තියෙනවා මගේ වගුවල මං ඕගලන්ට දීලා තියෙන වගුවල මෙන්න මේ අලුත් ක්ෂේත්‍රය දීලා තියෙනවා. මෙතන අපිට මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. ඔන්න ඔය වගේ අලුත් තීරුවක් එකතු කර ගන්න පුළුවන් ඕකට. අලුත් තීරුවක් එකතු කර ගන්න පුළුවන්. right. දැන් මම කිව්වොත් හරි දැන් මම කිව්වොත් මෙන්න මේ විදිහට E.32 සේවකයාගේ පඩිය වැඩි කරන්න කියලා අපිට ටක් ගාලා හිතා ගන්න පුළුවන් නේද පඩිය 10,000කින් වැඩි කරන්න කියලා අපිට ටක් ගාලා හිතා ගන්න පුළුවන් කාගේ පඩියද වැඩි කරන්න ඕන E.32 සේවකයාගේ පඩිය වැඩි කරන්න කියලා කිව්වොත් අපි දන්නවා මෙන්න මෙයාගේ පඩිය වැඩි කර E.10 කියන සේවකයාගේ පඩි වැඩි කරන්න කිව්වොත් අපි දන්නවා මෙයාගේ පඩිය වැඩි කර. ඉතින් අපිට දැන් හිතා ගන්න පුළුවන්. දැන් ඒක හිතා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ ඇයි? මෙන්න මේ තීරුව හින්දා මේ ක්ෂේත්‍රයේ හින්දා තමයි ඔක අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ තීරුව අපි හඳුන්වනවා ප්‍රාථමික අතුරක් කියලා. එහෙම නැත්නම් ප්‍රයිමරි කී එකක් කියලා. ප්‍රයිමරි කී එකක් කියන්නේ මොකද්ද? ඒක නිර්වචනය ඔයගොල්ලෝ ලියා ගන්න අවශ්‍ය නැහැ. මොකද පුතේ තියෙනවා. ප්‍රයිමරි කී එකක් කියන්නේ පුතේ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීම. එහෙම නැත්නම් රෙකෝඩයක් මේ දත්ත සහිත පේලියක් වෙන් කරලා හඳුනා ගැනීම සඳහා අපි හදාගන්න තීරුවක් තමයි ප්‍රාථමික අතුරක් කියලා අපි හඳුන්වන්නේ. ඔක ටියුට් එකේ කොහේ හරි තියෙන්නේ කියලා කිව්වොත් ටියුට් එක හැමෝටම තියෙනව නේද? ටිකක් පහළට යමු. මෙදී දත්ත සමුදාය අතුරු පිටු අංක 14. පිටු අංක 14 පෙරලා ගන්න ප්‍රාථමික අතුර. මේක තියෙනවා මොකද්ද? වගුවක ඇති එක් දත්තයක් අනෙක් දත්ත වලින් වෙන් කර හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ක්ෂේත්‍රයක් මේ නමින් හැඳින්වේ. මෙම ප්‍රාථමික අතුරක් ලෙස යොදා ගන්නා ක්ෂේත්‍රයක පැවතිය යුතු ගුණාංග දෙකක් පහත දැක්වේ. දැන් මේවා විභාගෙදී එහෙම අහන්න පුළුවන් ප්‍රශ්න. එතකොට පුතේ අපි මේක හඳුන්වනවා කියනවා මොකක්ද? වගුවක් අනන්‍යව හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ක්ෂේත්‍රයක් අපි හඳුන්වනවා ප්‍රාථමික අතුරක් කියලා. වගුවක් එම නැත්නම් අනෙක් දත්ත වලින් වෙන් කරලා හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ක්ෂේත්‍රය ප්‍රාථමික අතුර නමින් අපි හඳුන්වනවා. ප්‍රාථමික අතුරක තියෙන ප්‍රධානම ගුණාංගය තමයි එකක් අදාළ ක්ෂේත්‍රය තුළ එකම දත්තය අවස්ථා කිහිපයක පැවතිය නොහැක. ඕකෙන් ඔය කියන්නේ මොකක්ද දරුවනේ? දැන්ටමත් මම මේක දත්ත අනුපිළිවෙලට තියෙන්න ඕනේ නැහැ.
නමුත් ඔන්න ඔය විදිහට දැම්මොත් ඔය විදිහට ඕක දැම්මොත් ඕක තියාගන්න පුළුවන් කියලාද කියන්නේ? ඔහොම තියාගන්න බෑ කියලායි කියන්නේ. ඒ කියන්නේ එක වතාවක් සටහන් කරපු දත්තයක් මේ තීරුවේ එක වතාවක් සටහන් කරපු දත්තයක් නැවතත් සටහන් කරන්න බෑ කියලායි කියන්නේ. තීරුවේ එක වතාවක් සටහන් කරලා නම් තියෙන්නේ E.10 කියන දත්තය. ඕක නැවත සටහන් කරන්න බෑ කියලායි කියන්නේ. ඊළඟට කියනවා හිස් දත්ත null. null කියන්නේ හිස් කියන එක. හිස් දත්ත පැවතිය නොහැක. හිස් දත්තය කියන්නේ පුතේ මේ තැනදී මෙන්න මේ විදිහට දත්ත හිස්ව පවතින්න බෑ. ඔහොම හිස්ව තිබ්බොත් ඒක ප්‍රාථමික අතුරක ගුණාංගයක් නෙමෙයි. එහෙම තියන්න දෙන්නේ නැහැ. හිස් දත්ත පැවතීමට නොහැක. ඔන්න ඔය දෙක තමයි ප්‍රධානම ගුණාංග දෙකක් වෙන්නේ. එතකොට මින් ඉදිරියට පුතේ අපි ප්‍රාථමික අතුරු හඳුන්වන්නේ මෙන්න මේ ආකාරයෙන් ඉරක් ගහලා. ප්‍රාථමික අතුරු යටින් අපි හැමතිස්සෙම ඉරක් ගහනවා. හරි. දැන් ඔයගලන්ට ජොබ් එකක් තියෙනවා කරන්න. හරි ඔක්කොම කලින් කියන්නකෝ බලන්න මේ කරපු ටික පැහැදිලිද? මෙතනට එක මොන හරි ගැටලුවක් තියෙනවද? ටක් ගාලා කියන්න. ප්‍රාථමික අතුරු කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවද? ප්‍රාථමික අතුරු කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවද දරුවනේ? ඕනනම් ඕන නෑ ඉක්මනට පුතේ උත්තර දෙන්න. ඕගොල්ලෝ ඕකටත් උත්තර දෙන්න පරක් වෙන්න එපා. ඒක ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ. තේරුණාද නැද්ද කියලා නේ අහන්නේ. පැහැදිලි. හරි. කාටවත් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් ඕක පැහැදිලිද නැද්ද කියලා බලමු. මම ඕගලන්ට කලින් දුන්නා නේද වගු ගොඩක්. අපි කලින් වගු කීපයක් කරන්නේ නේද? ඔන්න ඕවලත් තියෙනවා ප්‍රාථමික අතුරු. දැන් ඔයගොල්ලෝ කරන්න ඕන ජොබ් එක මේකයි. මම ඒක උදාහරණයක් පෙන්නන්න. දැන් මේකේ ප්‍රාථමික අතුරු විදිහට අපිට ගන්න පුළුවන් ශිෂ්‍ය අංකය. ශිෂ්‍ය අංකය යටින් ඉරක් ගන්න. මෙතනත් මම කියවනේ ප්‍රාථමික අතුරු හැමතිස්සෙම හඳුන්වන්නේ යටින් ඉරක් ගහලා. එතකොට මෙතනත් මොකද්ද? ශිෂ්‍ය අංකය ඕක යටින් ඉරක් එන්න ඕන. right. එතකොට මේක යටින් ඉරක් ආව මේ විදිහට. මෙතනත් මේක යටින් ඉරක් ගැහුවා. පොඩ්ඩයි ඒක පොඩියට ගන්න මගේ මේ highlighter එක ලොකු ඉඳ යන්නේ. පැහැදිලිනේ වැඩි? right. මේක යටින් ඉර ගැහුවා. මේක යටින් ඉර ගැහුවා. අනික් වග වලත් එහෙමයි. ප්‍රාථමික අතුරු යටින් ඉරි කහගෙන යන්නයි තියෙන්නේ. මැදින් නෙමෙයි යටින් හොඳේ. ඔන්න ඔය විදිහට ප්‍රාථමික අතුරු යටින් ඉර ගැහුවා. දැන් මට ඔයාලා ඒ තරම් විශ්වාසයි ඔක හරියට කරාද නැද්ද කියලා බලන්න. කරපු වෙලාව මට ෆොටෝ 7ක් ගන්න. වෙන මොකකට හරි ගිල්ල ඉරක් ගැහුවොත් නේද? කරපු වෙලාවට ටක් ගාලා මට ෆොටෝ 7. හරි එහෙනම් ඊළඟ කාරණාවට යමු. මේකත් මම වගුවක් දෙන්නම්. ඕකේ වගුවත් ඕගොල්ලෝ අඳින්න දැන් මතක තියාගන්න ප්‍රාථමික අතුරු හඳුනාගෙන ඒ ප්‍රාථමික අතුරු යටින් ඉරි ගන්න ඕන. ඒ තමයි ඊළඟ ප්‍රධාන ජොබ් එකේ තියෙන ප්‍රාථමික අතුරු හඳුනා ගන්න ඕන වගුවේ ප්‍රාථමික අතුරු යටින් මොකක්ද යහන්නේ ඉරක් ගන්න ඕන. බලමු කරගන්න පුළුවන්ද කියලා. මාත් එක්කම ඇඳ ගන්න උත්තර ලියන්න යන්න එපා දැම්ම.
ප්‍රශ්නේ විතරක් මුලින්ම ලියා ගන්න. වගුව විතරක් ගහ ගන්න. හරි. මේකටත් ගහන්නකො බලන්න ER සටහනක් ප්‍රාථමික අතුරු හඳුන ගන්න එක තමයි දැන් අපේ අරමුණ. මේකට ER සටහනක් ගාලා එවන්නකො බලන්න දැන් කියපු දේවල් තේරුණා සර් පැහැදිලි සර් කියලා කිව්වනේ. බලමු ඇත්තටම පැහැදිලි වෙලාද? ඇත්තටම තේරිලාද? ඒ ටික බලන්න. හොඳට අවධානය යොමු කරන්න. ටියුට් එකේ නෝට් එක පොඩ්ඩක් පැහැදිලිව බලා ගන්න ඕනේ. ටියුට් එකේ කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් බලන්න. අදාළ ක්ෂේත්‍රය තුල එකම දත්තයේ අවස්ථා කිහිපයක පැවතිය නොහැක. හිස් දත්ත පැවතිය නොහැක. ප්‍රාථමික අතුරක් වෙන්න නම් අවශ්‍ය කරන සුදුසුකම් ටික තමයි ඔය තියෙන්නේ. එහෙනම් උත්සාහයක් දරමු. මේකට තනි ප්‍රාථමික අතුරක් දාන්න පුළුවන්ද? උත්තරේ තමයි බෑ. මේකට තනි ප්‍රාථමික අතුරක් දාන්න බෑ. දත්ත සමුදාය නීති රීති වලට පටහැනි. තනි ප්‍රාථමික අතුරක් දාන එක මේකට. ඇයි ඒකට හේතුව? අපි බලමු. මම ඔයගලන්ට කිව්වා ටිකකට කලින් දැන් එක ළමයා යෝක හරියටම නිරීක්ෂණය කරලා තිබ්බේ ඔක්කොටම කලින්. අනික් කට්ටිය ගොඩාක් ළමයි මේ වගේ අවස්ථාවලදී කරන්න මෙච්චරයි පුතේ. ඕගොල්ලෝ නිකාර කටපාඩම් කලාවට ගිහිල්ලා මේ වගේ අවස්ථාවේදී සෑම විටම පුරුද්දට ගිහිල්ලා වම් පස්සේ තියෙන තීරුව තමයි ප්‍රාථමික අතුරු කියලා හිතන්නේ. ඕක යටින් ගහනවා ඉරක් ඕක මොකක් වුණත් ඕක හොයන්නේ බලන්නෙත් නැහැ. නිකාර කටපාඩමට වගේ වගුවක් දැක්ක ගමම අත එතනට යනවා. ඒ පැත්තට ගිහිල්ලා ගහනවා ඉර. එතකොට සමහරලාට වැරදි. දැන් මේ වගේ අවස්ථාවෙදිත් ඕකයි උනේ. ගිහිල්ලා ගැව්වා ඉර අර නෝට් එක බැලුවෙත් නැහැ මුකුත් නැහැ. මම ඕගලන්ට කිව්වා නෝට් එක බලන්න කියලා පොඩ්ඩක්. නෝට් එකේ පැහැදිලිව සටහන් කරලා තියෙනව නේද? ඒ සිංහල අපැහැදිලි නම් කියන්න පුතේ හොඳේ. මෙතන කියනවා අදාළ ක්ෂේත්‍රය තුල එකම දත්ත අවස්ථා කිහිපයක පැවතිය නොහැක. එකම දත්තය අවස්ථා දෙකක පැවතිලා තියෙනවා. එතකොට මේක නීති අනුකූල ලෙස අපිට ප්‍රාථමික අතුරු විදියට හදාගන්න බැහැ. රයිට්. නම බලමු. එකම දත්තය අවස්ථා දෙකක තියෙනවා. නීති අනුකූල ලෙස ප්‍රාථමික අතුරු විදියට ගන්න බැහැ. ශිෂ්‍යාංකය එකම දත්තය අවස්ථා 3ක තියෙනවා. බෑ එකකට වඩා හරි අවස්ථාවොත් බෑ ප්‍රාථමික අතුරු විදියට ගන්න. එතකොට මේකත් බෑ. මතක තියාගන්න ප්‍රාථමික අතුරක එකම අරමුණ තමයි දත්තයක් අනන්‍යව. එහෙම නැත්නම් එයාට අනන්‍යතාවක් ලබා දෙන්න. උදාහරණයකට ගන්නකො බලන්න. ඕගලන්ගේ තියෙන නැෂනල් ඩෙන්ටිටි කාඩ් නම්බර එක ලංකාවටම ඕගලන්ට පමණයිනේ තියෙන්නේ පුතේ. දැන් මේ තියෙන මගේ නම්බර එක. හිතන්න මේ නම්බර එක වෙන කාට හරි මං මේ වෙන කාට හරි ගිහිල්ලා තිබ්බොත් මොකද වෙන්නේ? මේ නම්බර එකම. එතකොට මාව තවදුරටත් තනිව හඳුනා ගන්න බැරිව යනවා. අන්න ඒකයි වෙන්නේ දරුවනේ. ඉතින් මෙතනත් ওই වැඩේම තමයි වෙන්නේ. මේක නිකන් ඩෙන්ටිටි කාඩ් නම්බර එක කියලා හිතා ගන්න. හරි. විෂය අංකයේ තැන් දෙකක සටහන් වෙලා තියෙනවයි කියන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතන. ඒ කියන්නේ මේක ප්‍රාථමික අතුරු විදිහට ගත්තොත් ඕගොල්ලෝ තියරිය හරියට අහන් ඉඳලා නැහැ. ඒක අරගෙන තියෙනවා ගොඩක් ළමයි. අය එකෙක් ඕක කපලා ඕක ලියලා ඕක කරෙක්ට් කරලා මෙතනට ගිහිල්ලා ගහලා තියෙනවා. ඒත් නෑනේ. බලන්න එකම දත්තේ අවස්ථා 3ක සටහන් වෙලා. එතකොටත් වැරදි. එතකොටත් මේක ප්‍රාථමික අතුර නෙමෙයි.
එතකොට සර් මොකද්ද මේකේ ප්‍රාථමික අතුර එහෙනම්? මේකේ ප්‍රාථමික අතුර මොකද්ද? මේකෙදී තනි ප්‍රාථමික අතුරක් අපිට ගන්න බෑ. තනි ක්ෂේත්‍රයක් අපිට ගන්න බෑ ප්‍රාථමික අතුරක් විදිහට. තනි තීරුවක් ප්‍රාථමික අතුරක් විදිහට අපිට ගන්න බෑ. මේ අවස්ථාවේදී අපිට ගන්න වෙනවා තීරු දෙකක්. මොනවාද ওই තීරු දෙක? විෂය අංකය 9. විෂය අංකය 9 අපිට ගන්නත් බෑ. මොකද ප්‍රාථමික අතුරක් වෙන්න නම් එකම தත්ත්වය තැන් දෙකක සටහන් වෙන්න බෑ. නමුත් මෙතන එකම தත්ත්වය තැන් දෙකක සටහන් වෙලා තියෙනවා. මේ SUBI 0.1 ICT SUB 0.1 ICT කියන ඔන්න ඔය දත්ත දෙක ඔන්න ඔය විදිහේ තියෙනවා. ඉතින් එකම தත්ත්වය තැන් දෙකක සටහන් වෙලා දෙවතාවක් සටහන් වෙලා තියෙන හින්දා අපිට විෂය අංකය 9 ගන්න බෑ. ඊළඟට අපි බලමු විෂයාංකයයි ශිෂ්‍යාංකයයි අරගෙන. මතක තියාගන්න එකම தත්ත්වයේ මේ දෙවතාවක් සටහන් වෙන්න බෑ. මෙතන SUB 0.1 මෙතන ST 0.1. දැන් මේ දෙකම එකක් විදිහට ගන්න පුතේ. මේ විදිහට ප්‍රාථමික ක්ෂේත්‍ර දෙකක් එක් කරපුවාම දැන් තව එකක් තියෙනවා හැම වගුවකටම ප්‍රාථමික අතුරක් තියෙන්න ඕනද? ඔව් හැම වගුවකටම ප්‍රාථමික අතුරක් තියෙන්න ඕන. ප්‍රාථමික අතුරක් නැති වෙන්න බෑ එක වගුවකටවත්. හැම වගුවකටම ප්‍රාථමික අතුරක් තියෙනවා. එතකොට පුතේ මෙතනදී මම දැන් තනි තීරුවක් මට ප්‍රාථමික අතුර විදිහට ගන්න බෑ මම ඔයගලන්ට හේතුව කිව්වනේ නේද? ඉතින් අපි තීරු දෙකකට යනවා. තීරු දෙකකට යනකොට පුතේ ඒ තීරු දෙකේම තියෙන දත්ත එක පෙළට අරගෙන බලන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට යන්නේ. එතකොට මෙතන SUV දැන් අපි කලින් එක බැලුවානේ. SUV 0.2 ඊළඟට තියෙනවා ST 0.1. දැන් මේ අවස්ථාවේදී ප්‍රාථමික අතුරු විදියට ගන්නකොට පුතේ මේ දෙකම තියෙනවාද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ දෙකම එකවර සටහන් වෙලාද කියලා. දැන් කලින් වගේ. කලින් එකේදී බලන්න SUV 0.1 නැවත සටහන් වෙලා තියෙනවනේ SUV 0.1 ICT කියන එක නැවත සටහන් වෙලා තියෙනවනේ. SUV 0.1 ICT කියන දත්තේ දෙවතාවක් සටහන් වෙලා තියෙනවා. අන්න ඒ වගේ මෙතනත් බලන්න ඕනේ SUV 0.1 ST 0.1 නැවත සටහන් වෙලා තියෙනවාද කියලා තව තැනක. ඉතින් ඒකට පුතේ වෙනම අරගෙන ඕගොල්ලෝ එකතු කරලා බලන්න මේක. දැන් ඕගොල්ලෝ තාම මූලික අවධියේ ඉන්නේ. මේක නැත්තම් දැක්ක ගමන් අඳුන ගන්න හැකියාව තියෙනවා. මේ දෙක කොටින්ම කිව්වොත් මේ දත්ත යුගල නැවත තව පේලියක සටහන් වෙලා තියෙනවද කියලා බලන්නයි තියෙන්නේ. මේ දෙකම එකවර තව පේලියක සටහන් වෙලා තියෙනවද කියලා බලන්නයි තියෙන්නේ. එහෙම සටහන් වෙලා නැත්නම් අපිට ඒක ප්‍රාථමික අතුරක් විදියට ගන්න පුළුවන් කිසි ගැටලුවක් නොමැති. තව පේලියක සටහන් වෙලා නැහැනේ. SU 0.1 ST 0.1 තව තැනක සටහන් වෙලා නැහැ. SU 0.2 ST 0.1 මේ දෙකම එකට තව තැනක සටහන් වෙලාද කියලා බලන්නයි තියෙන්නේ එච්චරයි. එහෙම සටහන් වෙලා නැත්නම් අපිට එතකොට ප්‍රාථමික අතුරු විදිහට ගන්න පුළුවන් විෂය අංකයයි ශිෂ්‍ය අංකයයි. එතකොට මොකද වෙන්නේ පුතේ? ඔය දෙකම යටින් ඉරක් ගන්න ඕන. ER සටහනේ ඔය දෙකම යටින් ඉරක් ගහන්න ඕන. විෂය අංකය සහ ශිෂ්‍ය අංකය දෙකම යටින් ඉරක් ගහන්න ඕන. මේක අපි හඳුන්වනවා දරුවනේ ඒකාබද්ධ අතුරක් එහෙම නැත්නම් සංයුක්ත අතුරක් කියලා. සංයුක්ත අතුරක් කියන්නේ ක්ෂේත්‍ර කිහිපයක් භාවිතා කරන්න උනාම තනි ප්‍රාථමික අතුරක් නැතුව ප්‍රාථමික අතුර සඳහා ක්ෂේත්‍ර කිහිපයක් භාවිතා කරන්න උනාම අපි ඒක හඳුන්වනවා සංයුක්ත අතුරක් කියලා. පැහැදිලිද? මේක සංයුක්ත අතුරක් සහිත ER සටහනක් තියෙන්නේ. හරි. එහෙනම් කලින් ER සටහනට උඩින් ලියා ගන්න පුතේ. කලින් අපි ER සටහනක් ලියාගත්තනේ. කලින් ER සටහන මේවා මේ තනි ප්‍රාථමික අතුරු සහිත ER සටහන්. මේවට උඩින් ලියා ගන්න පුතේ මෙතන පොඩ්ඩක් ඉඩ තියලා උඩින් ලියා ගන්න. ඉහත අඳින ලද සියලුම ER සටහන් තනි ප්‍රාථමික අතුරක් සහිත ER සටහන් වේ කියලා දාගන්න.
ඊළඟට එහෙනම් මේකේ ER සටහන දැන් ඇඳලා එවන්න පුළුවන් නේද? මෙතන යටින් ලියා ගන්න ඉහත මේ ER සටහන මේක ඇඳලා ඉවරනාම මේක යටින් ලියන්න ඉහත සටහන් කරන ලද ER සටහනේ සංයුක්ත ප්‍රාථමික අතුරක් පවතී. එහෙම නැත්නම් සංයුක්ත අතුරක් පවතී. සංයුක්ත අතුරක් කියන්නේ ප්‍රාථමික අතුරු සඳහා එක තීරුවක් අපිට ගන්න බෑ. තීරු දෙකක් ගන්න වෙනවා අවස්ථාවක්. පැහැදිලිද කරන්න ඕන දේ? ගැටලු මොන හරි තියෙනවද? මේ ටික මෙතනට එනකන් ගැටලු මොන හරි තියෙනවද? ආයි මේක තේරුම් කරන්න ඕනද? ටක් ගාලා මට කියන්න බලන්න පුතේ. මෙතනට එනකන් ගැටලු මොන හරි තියෙනවද? එකෙක් කියනවා ඒක තේරුන්නේ නැහැ කියලා. අනික් කට්ටියටත් එහෙමද? පැහැදිලි. අනික් ළමයි චරිතා දෙව්මි මීනාදී තරුෂි යසිරු කොහොම තත්ත්වේ? ගැටලුවක් තියනවද මේ සම්බන්ධ? ආයේ පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ සර්. අනික් ළමයින්ගේ කොහොම තත්ත්වය? හරි. මම මේක පැහැදිලි කරන්නම්. ඔය පැහැදිලි කරන අතරතුර වෙන මොකුත් වැඩක් කරන්න එපා. මං අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න ඕන. උත්තර දුන්නේ නැත්නම් මං කෙලිම නමෙන්ම අහනවා ඕක කියන්නේ කියලා. හොඳයි. රයිට්. මට එනම් මුලින්ම කියන්න මේකේ විෂය අංකය ප්‍රාථමික අතුරු විදිහට දාලා තියෙනවා. මේක විෂය අංකය හරියටම ප්‍රාථමික අතුරු විදිහට දාන්න පුළුවන්ද? ඔව්ද නැද්ද? ටක් ගාලා උත්තර දෙන්න. මේක විෂය අංකය ප්‍රාථමික අතුරු විදිහට දාන්න පුළුවන්ද? හරි. බැරි නම් හේතුව මොකක්ද? විෂය අංකය ප්‍රාථමික අතුරු විදිහට දාන්න බෑ. හේතුව මොකක්ද? මං කියපු හින්දා නෙවෙයි. හේතුව මොකක්ද? ඇයි බැරි? දැන් දෙකේ එකම දත්තේ තියෙන හින්දා. ඒ කරලත් ප්‍රාථමික අතුරු විදිහට දාලා තියෙනවා ඔයගොල්ලෝ. ඒක දැනද? රයිට්. ඉතින් ඒක තියන්න බෑ ප්‍රාථමික අතුරු විදිහට. හරි. මට කියන්න බලන්න නම ප්‍රාථමික අතුරු විදිහට දාන්න පුළුවන්ද? නම ප්‍රාථමික අතුරු විදිහට දාන්න පුළුවන්ද? ඒකත් බෑයි ඒකට හේතුව. හේතුව මොකක්ද? ICT කියලා දෙපාරක් සටහන් වෙලා තියෙන හින්දා. හරි. ශිෂ්‍ය අංකය ප්‍රාථමික අතුරු විදිහට දාන්න පුළුවන්ද? හේතුව. හේතුව මොකද්ද? කියන්න එපා තැන් දෙකක තියෙනවා කියලා. මොකද්ද තැන් දෙකක තියෙන්නේ කියලා කියන්න.
එකම අංකය දෙපාර සටහන් වෙලා තියෙනවා. එකම අංකය දෙපාරක් නෙමෙයි 3 පාරක් සටහන් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය හේතුන් මත මෙතන තනි යතුරක් අපිට තනි ක්ෂේත්‍රයක් ප්‍රාථමික යතුරු විදිහට ගන්න පුළුවන්ද? බැහැ. තනි එකක් ප්‍රාථමික යතුරු විදිහට ගන්න බෑ. එතකොට පුතේ අපි සංයුක්ත යතුරකට යනවා. එහෙම නැත්නම් ඒකාබද්ධ යතුරකට යනවා. ඒකාබද්ධ යතුරක් කියන්නේ සංයුක්තයක් කියන්නේ දෙකක් හෝ වැඩි ගණනක් එකතු වෙලා හදන දෙයක්. සංයුක්තයක් කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට අපිට ගන්න පුළුවන් විෂයාංකයයි 9යි. ඔන්න ඔය විදිහට මුලින්ම. විෂයාංකය 9යි ප්‍රාථමික යතුරු විදිහට ගන්න පුළුවන්ද කියලා මුලින්ම බලන්න ඕන. ඔතනදී බලනකොට මේ දෙකම එකට බලන්න ඕන. මේ දෙකම එකක් විදිහට අරගෙන බලන්න ඕන නැවත සටහන් වෙලාද කියලා. එච්චරයි. එතකොට අපිට විෂයාංකය 9යි ප්‍රාථමික යතුරු විදිහට ගන්න පුළුවන්ද කියලා බලන්න නම් මේ දත්ත යුගල නැවත සටහන් වෙලාද කියලා බලන්න ඕන තැන් දෙකක. හරි තුනක හරි. එහෙම සටහන් වෙලා නැත්නම් අපිට ඒක ගන්න පුළුවන්. මේ දත්තය නැවත සටහන් වෙලා තියෙනවද කියලා බලන්න. ඊළඟට මේක වගුවේ කොහෙෝ නැවත සටහන් වෙලා තියෙනවද කියලා බලන්න. ඔන්න ඔය වගේ මේ දත්ත යුගල නැවත සටහන් වෙලා තියෙනවද කියලා බලන්න ඕන. එතකොට අපිට විෂය අංකය 9යි ගන්න පුළුවන්ද ප්‍රාථමික යතුරු විදිහට සංයුක්ත යතුරක් විදිහට? ඇයි බැරි? sub 1 ICT කියලා දෙපාරක් තියෙනවා. අන්න ඒක හේතුව. මෙතන sub 1 ICT කියලා දෙපාරක් තියෙනවා. ඉතින් එහෙම තියෙනකොට ඒක ප්‍රාථමික යතුරක් විදිහට ගන්න බෑ. එහෙනම් අපි ඊළඟට බලමු. විෂය අංකයයි ශිෂ්‍යාංකය ප්‍රාථමික යතුරු විදිහට ගන්න පුළුවන්ද කියලා. ඒක ගන්න පුළුවන්ද? එතකොට ඒකෙත් අර sub 1 ICT වගේම තමයි දත්ත යුගල තියෙනවද කියලා බලන්න ඕන. නැවත නැවත. එතකොට කලින් වගේම sub 1 ICT එක චෙක් කරා වගේම මේකෙත් දත්ත යුගල නැවත තියෙනවද කියලා චෙක් කරලා බලන්න ඕන මේ වගේ. එකම පේලි ඔන්න ඔය විදිහට අරගෙන චෙක් කරලා බලන්න ඕන එකින් එක SUV 0.1 ST 0.1 නැවත සටහන් වෙලා තියෙනවද? SUV 0.2 ST 0.1 නැවත සටහන් වෙලා තියෙනවද? අන්න ඒ වගේ ඒක එකම දත්තය නැවත නැවත සටහන් වෙලා තියෙනවද කියලා බලන්න ඕන එච්චරයි. මේකේ බැලුවා වගේම තමයි. මෙතන බැලුවේ අන්න ඒ වගේ මේ දෙක මේ දෙකේ දත්ත යුගල නැවත සටහන් වෙලා තියෙනවද කියලා බලන්න තියෙන්නේ. කටිම කිව්වොත් මේක අයින් කරා. ඕක අයින් කරලා ඕක ඒක ළඟට ගන්නකො. අන්න එතකොට දත්ත යුගල නැවත තියෙන එක ළඟ තියෙනවද කියලා අපිට බලන්න පුළුවන්. එකම දත්තය නැවත නැවත ඇවිල්ලාද කියලා. අන්න ඔය විදිහට අර මේ විෂයාංකයයි 9යි බැලුවා වගේ විෂයාංකයයි ශිෂ්‍යාංකයයි මේ දෙකම නැවත සටහන් වෙලා තියෙනවද? මේක නැවත සටහන් වෙලා තියෙනවද? ඕක නැවත සටහන් වෙලා තියෙනවද? ඔන්න ඔය වගේ බලන්න ඕන එකිනෙක නැවත සටහන් වෙලා තියෙනවද කියලා. එහෙම සටහන් වෙලා නැත්නම් ඒක ප්‍රාථමික යතුරු විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද වැඩි? ගැටලුවක් තියෙනවද? දැන් කියන්න දැන් ගැටලුවක් තියෙනවද කියලා. පැහැදිලි. right. එහෙනම් ඔගේ ER සටහන අඳින්න ER සටහනේ ප්‍රාථමික යතුරු දෙකක් එනවා නම් දෙකටම යටින් ඉරක් ගහන්න ඕන. මම අර කලින් කියප එකත් කියන්න මේ කරන්න ඕන හොඳේ. මෙතනදී අන්තිමට අඳපු ER සටහනට උඩින් ලියන්න ඉහත නිර්මාණය කරන ලද ER සටහන් සඳහා තනි ප්‍රාථමික යතුරක් භාවිතා කර ඇත. මේ ER සටහන යටින් ලියන්න ඉහත නිර්මාණය කරන ලද ER සටහන් සඳහා සංයුක්ත යතුරක් භාවිතා කර ඇත. ඔය විදිහට දාගන්න. ඒක දාලා මට එවන්න බලන්න ඒකේ ෆොටෝ එකක් දැන් ටක් ගාලා.
හරි පුතේ මේක හැමෝගෙම හරියට ඇඳලා තියෙනවා හැමෝම. ඒකින්ද මම මේක දැන්ට ඇඳලා පෙන්වන්න යන්නේ නැහැ. හැමෝම හරියට කරලා තියෙන වැඩේ නියමයි. මොන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් විතරක් මට කියන්න. මම එතකොට මේක ඇඳලා පෙන්වන්නම් මේ ER සටහන. නමුත් දැනට හැමෝම හරියට කරලා තියෙනවා. එම නිසා මම ER සටහන අඳින්න යන්නේ නැහැ. අර ඉරි දෙක ගහලා එවන්න තියෙන එච්චර ඒ ටික කරන්න. ඊළඟට මම අර දීපු නෝට් එක ලියා ගන්න. මේක ඔන්ලයින් බලන කවුරු හරි ඉන්නවනම් පුතේ ඔන්ලයින් බලන ළමයි ඉන්නව මම දන්නවා. ඉතින් ER සටහන ඇඳලා ඕනනම් කියන්න මම එතකොට ඒක ඇඳලා පෙන්නන්න. right තිදාස්ගේ උත්තරේ හරි. ER සටහන ඇඳලා ඕනනම් කියන්න මම ඒක ඇඳලා පෙන්නන්න. නැත්නම් හැමෝගෙම උත්තර හරියින්ද මම ආයෙ කාන්දින්න යන්නේ නැහැ. වෙලාව අපරාධනේ පුතේ. එහෙනම් ඊළඟ කොටස අපි බලමු. අඳින්න ඕනම නම් විතරක් කියන්න. right ඉතින් ඔන්ලයින් බලන ළමයි ඉන්නවා නම් මේ ඔයගොල්ලෝ ඒක ඇඳලා මට WhatsApp කරන්න. මම එතකොට ඒක හරිද වැරදිද කියලා කියන්න. මේ වගුවේම මම පොඩි වෙනසක් කරනවා දැන්. මේ වගුව නෙමෙයි අපේ අලුත් වගුවකට යන්කෝ. right මේ වගුවට අඳින්නකෝ බලන්න ER සටහනක්. ප්‍රාථමික යතුරුත් හඳුන ගන්න ඕන හොඳේ. ප්‍රාථමික යතුරුත් හඳුන ගන්න ඕන. මේකට අඳින්න බලන්න ER සටහනක් හොඳ ළමයි වගේ. මේක බලන්න පුතේ. දැන් මේක කලින් එක වගේම නෙමෙයි තියෙන්නේ හොඳේ. වෙනසක් තියෙනවා. මෙතන සේවක තොරතුරු කියලා තිබ්බට අපිට ගන්න වෙන්නේ සේවකයා කියලා.
ඊළඟ එක සේවක අංකය නම ව්‍යාපෘති අංකය ඔන්න ඔය සෙට් එක තියෙනවා. අපි එනම් බලමු මේක කරලා ටක් ගාලා බලන්න. සේවකයා ඊළඟ එක සේවක අංකය දැන් මේකේ ප්‍රාථමික අතුරු සඳහා සුදුසු එක මොකක්ද? ප්‍රාථමික අතුරු සඳහා බලන්න ඕන නිරීක්ෂණය කරලා සේවක අංකය දෙපාරක් සටහන් වෙලා තියෙනවද? හිස් දත්ත තියෙනවද? හිස් දත්ත මුකුත් නැහැ. සේවක අංකය දෙපාරක් සටහන් වෙලත් නැහැ. එතකොට අපිට මේක ගන්න පුළුවන් සේවක අංකය ප්‍රාථමික අතුරු විදියට ගන්න පුළුවන් අපිට. මෙතනත් එහෙමයි සේවක අංකය ප්‍රාථමික අතුරු විදියට ගන්න පුළුවන්. ඊළඟට නම ව්‍යාපෘති අංකය ව්‍යාපෘති අංකය මේ අවස්ථාවේදී මුකුත් නැහැ. ඒක අපි වෙනම අතුරක් ඇත්තට මේකත් ආගන්තුක අතුරක් කියලා හඳුන්වනවා. මම ඒක පිළිබඳව කියන්නම් ඊළඟ දවසේ. ඊළඟ තියෙනවා වයස. දැන් වයස මෙතනදී කඩේරි දැම්මොත් හරිද වැරදිද? කඩේරි දැම්මොත් වැරදි. මම ඕගලන්ට කලින් කිව්වන් නේද? වයස කියන්නේ උත්පාදක ගුණාංගයක් වෙන්නේ උපන් දිනේ තිබ්බොත් පමණයි. උපන් දිනේ නැතුව වයස කඩේරි වලින් සටහන් කරොත් වැරදි. වයස ඔන්න ඔය විදිහට කඩේරි වලින් සටහන් කරොත් ඕක වැරදි උපන් දිනේ නැතුව. ඒකට වයස සම්පූර්ණ ගුණාංගයක්. ඒක සම්පූර්ණ ගුණාංගයක් විදිහටම තියෙන්නට ඕනේ. ඊළඟට ලිපිනය ලිපිනයත් එහෙමමයි. විදේශ සටහන් කරා. උච්චරයි. ඔන්න ඔක තමයි ER සටහන එන්නේ. බොහොම සරල ER සටහනක් තියෙන්නේ. මතක තියාගන්න උත්පාදක ගුණාංගයක් එහෙම නැත්නම් වයස කඩේරි වලින් සටහන් වෙන්නේ. මම දන්නවා ගොඩක් උන්ට ඔක අමතක වෙලා තමයි ඔක කොහොම දාලා තියෙන්නේ. මේ නමුත් මේක මේ විදිහේ තමයි එන්න ඕන. වයස උත්පාදක ගුණාංගයක් වෙන්නේ උපන් දිනේ තිබ්බොත් පමණයි. උපන් දිනේ තිබ්බොත් මේක කඩේරි වලින් සටහන් වෙනවා. නැත්නම් ওই විදිහට තියෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ එක බලමු. ඔය ඊළඟ එක බලන්න හිතන්නේ කාලේ නැහැ. එහෙනම් අපි ඊළඟ එක ඊළඟ දවසේ බලමු. ඔක මම හිතනවා කට්ටියට ගැටලුවක් නැතුව ඇති කියලා මම ඔක ගෲප් එකකටත් දාන්න. මොකද හැමෝම හරියට ඇඳලා තිබ්බේ. දැන්ට එවපු උත්තර ටික එවපු උත්තර වලින් හැමෝම හරියට ඇඳලා තියෙනවා. එහෙනම් පුතේ අපි නැවතත් හම්බෙමු සෙනසුරාදා හවස 5:00. මම හිතනවා මෙතනටකම් කාටවත් ගැටලුවක් නැතුව ඇති කියලා. ගැටලු මොන හරි තියෙනවා නම් කියන්න. හරි පුතේ මට මේක කියන්නකෝ මෙතෙක් ඉගෙන ගත්ත දේවල් පැහැදිලිද හැමෝටම? මෙතෙක් ඉගෙන ගත්ත දේවල් පිළිබඳ ගැටලුවක් තියෙනවාද? ටක් ගාලා කියන්න බලන්න. හරි. එක ළමයික ඉස්කෝල ගැන කියලා තියෙනවා මේ එක ළමයික ඉස්කෝල ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා මම ඒකට උත්තර දෙන්න තව ටිකකින්. හරි. මෙතන නිකන් කාටවත් ගැටලුවක් නැහැ නේද? හරි පුතේ. එහෙනම්
අපි ඊළඟ ටික ලබන සෙනසුරාදා කතා කරමු. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.